අපි මේ වීඩියෝ එකේ මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්ල හේලයිඩ් ගැන. අපි මේ වෙනකොට කාබනික රසායනයේදී කතා කරලා තියෙන කාබනික සංයෝග ටික චුට්ටක් මතක් කරලා බැලුවොත් අපි ඇල්කේන ගැන කතා කරා, ඇල්කීන, ඇල්කයින, ඊළඟට හෙලෝහයිඩ්‍රෝකාබන, බෙන්සීන් ගැන කතා කරා, මධ්‍යසාර. මේ මධ්‍යසාරය යටතේ අපි කතා කරා ඇල්කොහොල් සහ ෆීනෝල් කියන ඒවා. ඊළඟට අපිට හම්බුණා ඇල්ඩිහයිඩ් සහ කීටෝන. දැන් අපි කතා කරා ගිය සතියේ අපි අන්තිම වීඩියෝ එකේදී අපි අන්තිමට කතා කරා කාබොක්සිලික් අම්ල ගැන. දැන් අපි කතා කරන්න යන්නේ අම්ල හේලයිඩ්. මේක චූටි කොටසක්. මේකෙත් අපි ගොඩක් දේවල් සිද්ධ වෙන ප්‍රතික්‍රියා ගැන ඉගෙනගෙන තියෙනවා. හරි. අපි හැමෝම දන්නවා අම්ල හේලයිඩයක් කියන්නේ මොකද්ද? එයා හැදෙන්නේ කොහොමද කියන කාරණා. කාබොනයිල් කාණ්ඩයේ කාබන් වලට හැලජනයක් සහ ආර්කාණ්ඩය බෙදලා තමයි අම්ල හේලයිඩ් කියන කෙනා හැදෙන්නේ. සාමාන්‍ය ගොඩාක් වෙලාවට අපිට හම්බෙන පරිවර්තන වලදී මේ හැලජනය ගොඩාක් වෙලාවට එක්ක Br පරමාණුවක් එහෙම නැත්නම් Cl පරමාණුවක්. හරි. මෙන්න මේ අම්ල හේලයිඩේ පොදු ව්‍යුහය මට මේ විදිහට ඉදිරිපත් කරොත් එහෙම මෙයාගේ බන්ධන වල ද්‍රව්‍ය ස්වභාවය මට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. කාබන් වලට වඩා ඔක්සිජන් වල විද්‍යුණතාවය වැඩි නිසා මේ බන්ධනයේ ද්‍රවීයයි. කාබන් වලට වඩා හැලජන විද්‍යුණතාවය වැඩි කෙනෙක් නිසා මේ බන්ධනය මේ විදිහට ද්‍රවීය වෙලා තියෙනවා. මෙන්න මේ බන්ධන දෙකේ ද්‍රව්‍ය ස්වභාවයේ ප්‍රබලතාව සංසන්දනය කරොත් ප්‍රබලතාවයේ සාපේක්ෂව වැඩි වෙන්නේ මෙන්න මේකේ. හරි. ඒකට හේතුව තමයි මේ බන්ධනයේ මෙන්න මේ පරමාණු දෙක අතර විද්‍යුණතාව වෙනස ගොඩක් වෙලාවට මේ දෙන්නගේ විද්‍යුණතාව වෙනසට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වැඩි ද්‍රව්‍ය ස්වභාවයක් තියෙන්නේ මේක. හරි. එතකොට මෙයා ද්‍රවීය සංයෝගයක්. ඒ නිසා මෙයාගේ අන්තරණුක බලය ඉදිරි ක්‍රියාත්මක වෙන්නේ ද්විද්‍රව අන්තරණුක ආකර්ෂණ බල. එහෙනම් කාබොක්සිලික් අම්ල වලට වඩා අම්ල හේලයිඩ් වල අන්තරණුක ආකර්ෂණ බලයේ ප්‍රබලතාවයේ සාපේක්ෂව අඩු වෙලා තියෙන නිසා එයාගේ තාපාංක සාපේක්ෂව අඩු වෙනවා. කාබොක්සිලික් අම්ල වලට සාපේක්ෂව. මොකද අපි දැක්ක කාබොක්සිලික් අම්ල වල අන්තරණුක බලය ඉදිරි ක්‍රියාත්මක උනේ හයිඩ්‍රජන් බල. හරි. එහෙනම් මෙයාගේ අන්තරණුක බලය තමයි ද්විද්‍රව ආකර්ෂණ බල. ඒ නිසා මෙයාගේ තාපාංකය සාපේක්ෂව අඩුයි කාබොක්සිලික් අම්ල වලට සාපේක්ෂව. අපි කාබොක්සිලික් අම්ල වලදී එයාගේ ආම්ලික ස්වභාවය ගැන කතා කරනවා. නමුත් මේක අපිට එහෙම ආම්ලික ස්වභාවය ගැන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම මෙයාගේ ජල ද්‍රව්‍ය ස්වභාවය. මෙයාට ද්‍රව්‍ය ස්වභාවයක් තියෙන නිසා මෙයා ජලය තුල දිය වෙනවා. ඇත්තටම ජලය තුල දිය වෙනවා කියලා කියන්නේ මෙයා ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්න. ඒ නිසා මෙයා හොඳින් ජලය දිය වෙනවා. නමුත් ආර්කාණ්ඩ විශාල ජල ද්‍රව්‍ය ස්වභාවය අඩු වෙන පොදු ලක්ෂණය මේක තුලක් තියෙනවා. මෙයාගේ පොදු යාන්ත්‍රණය ගත්තොත් අපිට හිතෙන්නේ මෙයාගේ පොදු යාන්ත්‍රණය මෙන්න මෙහෙම තියෙයි කියලා. හරිද? මෙච්චර කල් අපි ඉගෙන ගත්ත ප්‍රතික්‍රියාවලට අනුකූලව අපිට හිතෙන්නේ පොදු යාන්ත්‍රණය මෙන්න මේ විදිහට කියලා. R C දිත්ව බන්ධන O හැලජනය අපි තුමු Cl කියලා බලමු. නියුක්ලියෝෆිලික් එනවා Nu ඍණාරෝපණයක් තියෙන නියුක්ලියෝෆිලික්. අපිට හිතනවා මේ බන්ධනය මෙහෙටයි මේක සරගුලෙ මෙතෙන්ට ආවල මේ බන්ධනය මෙහෙට කැඩේ කියලා. ඒ මාවට පස්සේ R C දිත්ව බන්ධන O Nu වේ කියලා. අන්තිමට හැදෙන ප්‍රතිඵලය මෙයා. නමුත් මේක නෙමෙයි යාන්ත්‍රණය. මේක වැරදි. ඒකට හේතුව මෙන්න මේකයි. දැන් මම කියවා මේකේ මේ අම්ල හේලයිඩය ගත්තොත් එහෙනම් මෙයාලගේ ද්‍රව්‍ය ස්වභාවය වැඩිම වෙන්නේ කාබන් සහ ඔක්සිජන් අතර තියෙන ද්විත්ව බන්ධනය. එතකොට එහෙනම් මේක සරගුලේ මෙතෙන්ට දෙනකොට මේ බන්ධනේ නෙමෙයි ඉස්සලා කැඩෙන්න ඕන. කැඩෙන්න ඕන මේ බන්ධනේ. හරි. ඒ නිසා මේක නිතර එක්සෑම් එකකට අහන එකක්. ඒකට හේතුව මේ විදිහට අපි වරදවා මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය තේරුම් ගන්න නිසා. නිසා මෙහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක සරගුලේ දෙනකොට බන්ධනයේ ද්‍රව්‍ය ස්වභාවය වැඩි එක්කෙනා තමයි. ඒ කියන්නේ බන්ධනයේ වැඩිපුර ද්‍රව්‍ය වෙලා තියන්නේ මොන අවස්ථාවේද? අන්න ඒ අවස්ථාවේ තමයි බන්ධනයේ විඝටනය වීම සිදු වෙන්නේ. එහෙනම් මෙයාට වඩා මේ බන්ධනයේ ද්‍රව්‍ය ස්වභාවය වැඩි නිසා කාබන් සහ ඔක්සිජන් අතර බන්ධනයේ ද්‍රව්‍ය වෙලා තියෙන නිසා කැඩෙන්නේ මේ ෆයි බන්ධනය. හරි. ඒ නිසා මේක වැරදි. බලමු මෙයාගේ යාන්ත්‍රණය කොහොමද එන්නේ කියලා. මෙන්න නියුක්ලියෝෆිලිකය ඍණාරෝපිත නියුක්ලියෝෆිලිකයක්. අපි දන්නවා නියුක්ලියෝෆිලිකයක් වෙන නම් එයාග අනිවාර්යෙන් එක සර ඉලෙක්ට්‍රෝන යුගලයක් පැවතිය යුතුයි. එහෙනම් මේක සර ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ඍණ, මෙයා ඩෙල්ටා ඍණ. නමුත් මේ බන්ධනය තමයි ද්‍රව්‍ය වෙලා තියෙන්නේ කාබන් සහ හැලජනයේ තියෙන ද්‍රව්‍යතාවයට වඩා. මේක සර ඉලෙක්ට්‍රෝන යුගලය ඩෙල්ටා ධනාරෝපණයක් තියෙන කාබන් වලට දෙනකොට කාබන් සහ ඔක්සිජන් අතර තියෙන බන්ධනය කැඩෙන ඔක්සිජන්ගේ පැත්තට. කැඩුනහම මෙන්න මෙහිම ප්‍රතිඵලයක් හැදෙනවා. නියුක්ලියෝෆිලිකයට ඍණාරෝපණයක් තිබ්බ නිසා දැන් මුකුත් ආරෝපණ ලැබෙන්නේ නැහැ. මේ බන්ධනය වෙනස් වුන්නේ නැහැ. මේක වෙනස් වුන්නේ නැහැ. හැබැයි මෙයා දැන් ඍණ ස්වභාවයක් ගන්න. මෙන්න මෙයාට අපි කියනවා චතුස්තලීය අතරමැදි ඵලය කියලා. මෙයා චතුස්තලීය. මෙයාට කාබන් පරමාණුවට සිග්මා බන්ධන හතරක් විතරයි බැඳලා තියෙන්නේ. එහෙනම් කාබන්ට සාපේක්ෂව මේ හැඩය චතුස්තලීය හැඩයක්. ඒ නිසා අපි කියනවා චතුස්තලීය අතරමැදියක් හැදෙනවා කියලා. හැබැයි අපිට දැන් මේක දැක්කහම තේරෙනවා මේක කිසිම ස්ථායීතාවයක් නැහැ. ඒ නිසා මෙයා ආපහු කල්පනා කරනවා ඔක්සිජන් කල්පනා කරනවා මොකද්ද මම මේ කරගත්ත වැඩි. ඇයි මෙයා එක සරයුගලය මෙතෙන්ට ගත්ත ක්ලිෂ්ඨතාවයක් ආවේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක වෙනස් වෙනවා.
ඔක්සිජන් ගාව තියෙන එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට දෙනකොට කාබන් සහ හැලජනය අතර බන්ධනය කඩලා දානවා. හරි. එතකොට එහෙනම් මෙතනින් අයින් වෙනවා X ඍණ කියන කෙනා. අයින් වුණාට පස්සේ කාබන් සහ ඔක්සිජන් අතර තිබිච්ච ද්විත්ව බන්ධනය තාමත් එහෙමම තියෙනවා. නියුක්ලියෝෆිලිකේ සම්බන්ධලා තියෙනවා. හේලයිඩ් අයනය අයින් වෙලා තියෙනවා. එහෙනම් සමස්තයක් විදිහට සිද්ධ වෙලා තියෙන්නේ මේ තිබිච්ච නියුක්ලියෝෆිලිකේ මෙතෙන්ට එකතු වෙලා තියෙනවා තිබිච්ච හැලජනය අයින් කරලා. එහෙනම් මේක නියුක්ලියෝෆිලිකේකින් පටන් ගත්තා ආදේශයක් සිද්ධ වුණා. ඒ නිසා මට කියන්න පුළුවන් මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් න්‍යෂ්ටිකාමී ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. හරි. හරි. එහෙනම් මෙන්න මේ පොදු යාන්ත්‍රණය මතක තියාගන්න. මේක නෙමෙයි මේකට දාලා යාන්ත්‍රණය වෙන්නේ. ඉස්සලා කැඩෙන්නේ කාබන් සහ ඔක්සිජන් අතර බන්ධනය. ඊට පස්සේ ඒක ආපහු කලින් තිබ්බ විදිහටම හැදලා ඉවරලා පස්සේ තමයි හැලජනය අයින් කරන්නේ. මේක නෙමෙයි. හරි. එහෙනම් මේ තමයි අපි මෙතනින් යන කතා කරන අම්ල හේලයිඩ් වල ප්‍රතික්‍රියා සඳහා අදාළ වෙන පොදු යාන්ත්‍රණය. අපි ඊට කලින් බලමු මෙයා නිපදවන්නේ කොහොමද කියලා. මේක අපි ඊට කලින් කතා කරා. ඒ තමයි එකම එක ක්‍රමයයි තියෙන්නේ. අපි ඉගෙන ගන්න අපේ සිලබස් එකේ දෙක ක්‍රමයක් විතරයි. කාබොක්සිලික් අම්ලයකට PCl3, PCl5 එහෙම නැත්නම් PBr3 මෙන්න මේ කවුරු හරි දැම්මොත් එහෙම මෙන්න මේ OH කාණ්ඩය අයින් වෙලා මෙතන තියෙන Cl කියන කෙනා මේකට ආදේශ වෙනවා. එහෙනම් මෙතනදී R C ද්විත්ව බන්ධන O Cl හදා ගන්න පුළුවන්. R C ද්විත්ව බන්ධන O Br කියන කෙනා ලබා ගන්න පුළුවන්. මේකේ R C ද්විත්ව බන්ධන O Cl කියන කෙනා ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රමයට විතරයි අපි අම්ල හේලයිඩ් නිපදවන්නේ. මේක අපි මීට කලින් කතා කරපු ප්‍රතික්‍රියාවක්. බෙන්සීන් වල ඒසයිලීකරණයේදී ඒසයිල් කාණ්ඩය ඇතුළත් අම්ල හේලයිඩය හදාගන්න කොහොමද කියන තැනදී කතා කරනකොට අපි කිව්වා කාබොක්සිලික් අම්ලයකට PCl3, PBr3, PCl5 වගේ කෙනෙක් දාලි බලේ අම්ල හේලයිඩ් බවට පත් කරගන්න පුළුවන් කියලා. හරි. ඊට පස්සේ මෙයා සිදු කරන ප්‍රතික්‍රියා. මෙයාගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය මම කිව්වා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් න්‍යෂ්ටිකාමී ආදේශ ප්‍රතික්‍රියා. මේකදී අපි ප්‍රතික්‍රියා හතරක් ගැන කතා කරමු. පළවෙනි ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ ප්‍රතික්‍රියාව. අපි ඉස්සෙල්ලා යාන්ත්‍රණය බලමු. ඊට පස්සේ බලමු ප්‍රතිඵලය මොකක්ද කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ ප්‍රතික්‍රියාවේදී අනිවාර්යෙන් නියුක්ලියෝෆිලික් එකක් තියෙන්න ඕන ප්‍රතිකාරකය තුල. එහෙනම් බලමු මොකද්ද මේකේ තියෙන නියුක්ලියෝෆිලික් එක කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියනකොට එයා විඝටනය වෙලා හැදෙනවා සෝඩියම් ධන සහ OH ඍණ. එතකොට අපිට පැහැදිලිව පේනවා OH ඍණ කියන කෙනා මේ ප්‍රතික්‍රියාවේදී නියුක්ලියෝෆිලිකය. එහෙම නැත්නම් න්‍යෂ්ටිකාමිකය විදිහට හැසිරෙනවා. එයා ගාව තියෙන එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය ඩෙල්ටා ධනාරෝපණයක් තියෙන කාබන් වල දෙනවා. පොදු යාන්ත්‍රණය මතක තියාගන්න ඕන. මේ බන්ධනය මේ පැත්තට කැඩෙනවා. චතුස්තලීය අතරමැදි ප්‍රතිඵලයක් ලැබෙනවා. ඊට පස්සේ ඔක්සිජන් ගාව තියෙන එක සැර යුගලේ නැවත මෙතෙන්ට දෙනකොට කාබන් සහ හැලජන් අතර තියෙන බන්ධනය හැලජන්ගේ පැත්තට කැඩෙනවා. එතකොට මෙන්න මෙයා ප්‍රතිඵල විදියට ලැබෙනවා. කාබොක්සිලික් අම්ලය. හැබැයි අපි දන්නවා මෙයා අන්තිම ප්‍රතිඵල විදියට තියෙන්න බෑ. ඒකට හේතුව මාධ්‍ය බාෂ්මිකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන. ඒ නිසා මේ අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. අපි කාබොක්සිලික් අම්ල ගැන කතා කරා. කාබොක්සිලික් අම්ලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරද්දී ලැබෙන ප්‍රතිඵල මොනවද කියන කාරණා. හරි. ඒ නිසා මෙතන තියෙන H එක මෙන්න මේ OH එකත් එක්ක එකතු වෙලා ජල අණුවක් අයින් කරනකොට සෝඩියම් ධන අයනය මෙතෙන්ට වෙලා සම්බන්ධ වෙනවා. එහෙනම් කාබොක්සිලේට් අයනයට අදාළ සෝඩියම් ලවණයක් ප්‍රතිඵල විදිහට ලැබෙනවා. මේකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල ඕන බෂ්මයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් RC ද්විත්ව බන්ධන Cl කියන කෙනාට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල බෂ්මයක් දැම්මොත් ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ RC ද්විත්ව බන්ධන O ඍණ සෝඩියම් ධන. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතිඵලය අපි ලියුවා CH3C ද්විත්ව බන්ධන OCl කියන කෙනාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් හැදෙන්නේ CH3C O ඍණ සෝඩියම් ධන. මෙයාගේ ව්‍යුහය අපි බන්ධන නිරූපණය වෙන විදිහට ඇඳලා පෙන්නුවොත් CH3C ද්විත්ව බන්ධන O ඍණ සෝඩියම් ධන. හරි. සෝඩියම් ඇසිටේට් කියන කෙනා හැදෙලා තියෙනවා. හරි. එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව. ඊළඟ ප්‍රතික්‍රියාව ජලයේ සමග ප්‍රතික්‍රියාව. මම කියවා මේවා අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ ප්‍රතිකාරකයේ තුල කවුද නියුක්ලියෝෆිලික් විදිහට හැසිරෙන්නේ. ඊට පස්සේ යාන්ත්‍රණය තමන්ට ගොඩ නගා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිඵල ගන්නයි තියෙන්නේ. හරි සරලයි. H2O කියන කෙනාගේ ඔක්සිජන් කියන කෙනා මත එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. ඒ නිසා H2O තමයි මෙතනදී නියුක්ලියෝෆිලික් විදිහට හැසිරෙන්නේ. එහෙනම් H2O තියෙනවා. එයාගාව එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. මේක දෙනවා කාබොනයිල් කාණ්ඩයේ කාබන්ට. පොදු යාන්ත්‍රණයට අනුව මේ බන්ධනය ඔක්සිජන්ගේ පැත්තට කැඩෙනවා. චතුස්තලීය අතරමැදි ඵලයක් හැදෙනවා. මේ ව්‍යුහය වැරදි. වැරදෙන්න හේතුව මෙයාට ආරෝපණයක් තිබ්බේ නැහැ. මෙයා උදාසීන කෙනෙක්. ඒ නිසා ඔක්සිජන් කියන කෙනාට ධන ආරෝපණයක් ලැබෙන්න ඕන. මෙයා ස්ථායි නැහැ. ස්ථායීතාවයක් ලබා ගැනීම සඳහා ඔක්සිජන් ගාව තියෙන එක සැරගුලේ මෙතෙන්ට දෙනකොට කාබන් සහ හැලජනය අතර බන්ධනය හැලජනයේ පැත්තට කැඩෙනවා. හැබැයි මේ බන්ධන දෙක විතරක් කැඩුණා කියලා මේක ස්ථායි වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ඔක්සිජන් කියන කෙනා මත ධන ආරෝපණයක් තියෙනවා. එහෙනම් ඒක නැති වෙන්න නම් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනය ඔක්සිජන්ගේ පැත්තට කැඩෙන්න ඕන. එහෙනම් Cl ඍණ ඉවත් වෙනවා. මෙයා ඉන්නේ Cl ඍණ විදිහට. මෙයා ඉන්නවා H ධන විදිහට. ඒ කියන්නේ කවුරු හැදෙනවද? මේ දෙන එකතු වෙලා HCl කියන එක හැදෙනවා. හැදෙනකොට මෙතන ඉතුරු වෙන්නේ OH කාණ්ඩයක්.
ද්විත්ව බන්ධන O කියන එක තියෙනවා. එහෙනම් ප්‍රතිඵල විදිහට කාබොක්සිලික් අම්ලයක් හදාගන්න පුළුවන්. අපි දැක්කා කාබොක්සිලික් අම්ල නිපදවන ක්‍රමයක් විදිහට අම්ල හේලයිඩයකට ජලය දැම්මොත් එහෙම ප්‍රතිඵල විදිහට කාබොක්සිලික් අම්ලයක් ලැබෙනවා. එහෙනම් CH3 C ද්විත්ව බන්ධන OCl කියන එකට ජලය දැම්මොත් CH3 COOH කියන එක ලැබෙනවා. මෙයාටත් එහෙමයි COOH කියන එක ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් අම්ල හේලයිඩ් සිදු කරන දෙවෙනි ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිදු කරා. දෙවෙනි ප්‍රතික්‍රියාව ජලය සමග ප්‍රතික්‍රියාවක් විදිහට අපි කතා කරා. තුන්වෙනි ප්‍රතික්‍රියාව. මේක අපි මීට කලින් කතා කරලා තියෙන එක මධ්‍යසාර සමග සිදු කරන ප්‍රතික්‍රියාව. අපි දන්නවා කිසියම් අම්ල හේලයිඩයක් මධ්‍යසාර සමග ප්‍රතික්‍රියා කරොත් එහෙම ප්‍රතිඵලයේ විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ එස්ටරයක්. හරි. එහෙනම් එතන සිද්ධ වෙන්නේ මෙන්න මේ තියෙන හැලජනය මධ්‍යසාරයේ H පරමාණුව සමග ඉවත් වෙනවා. එතකොට ප්‍රතිඵල විදිහට CH3 C ද්විත්ව බන්ධන O CH3 කියන එක ලැබෙනවා. අපි බලමු මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. මූලිකම දේ නියුක්ලියෝෆිලික් ඇසිඩ් හොයාගන්න. මෙන්න මධ්‍යසාරයේ OH කාණ්ඩයේ ඔක්සිජන් කියන පරමාණුව මත එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. ඒ නිසා මෙයා නියුක්ලියෝෆිලික් එකක් විදිහට හැසිරෙන්න පුළුවන් කෙනෙක්. ඔක්සිජන් ගායක සරගුලේ මෙයාට දෙනකොට කාබන් සහ ඔක්සිජන් අතර බන්ධනයේ ඔක්සිජන් පැත්තට කැඩෙනවා. ඍණාරෝපණයක් තියෙන කාබන් පරමාණුවට සාපේක්ෂව චතුස්තලීය හැඩයකින් යුක්ත අතරමැදි ඵලයක් ලැබෙනවා. මේකෙදිත් ඔක්සිජන් කියන කෙනාට ධනාරෝපණයක් ලැබෙන්න ඕන. මොකද මෙයා උදාසීන නියුක්ලියෝෆිලික් එකක්. එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබා දීලා දායක බන්ධනයක් හදන දායකයා සඳහා ධනාරෝපණයක් ලැබෙනවා. එහෙනම් මේක ස්ථායි වෙන්න මෙයා ගාව තියෙන එක සැර යුගලයක් කාබන්ට දෙනවා. කාබන් සහ Cl අතර බන්ධනය Cl ගේ පැත්තට කැඩෙනවා. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනය ඔක්සිජන් ගේ පැත්තට කැඩෙනවා. ඒ කියන්නේ අපි දැක්කා ඉස්සල වගේමයි HCl අණුවක් මෙතනින් අයින් වෙනවා. ඒකෝත් ප්‍රතිඵල විදිහට මෙන්න මෙයා එස්ටරයක් ලබා ගන්න පුළුවන්. ඔය තමයි අපේ තුන්වෙනි ප්‍රතික්‍රියාව. එහෙනම් පළවෙනි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ ප්‍රතික්‍රියාව. අපි දැක්ක කාබොක්සිලේට් අයනයක් ලැබුණා. දෙවෙනි එක ජලය සමග ප්‍රතික්‍රියාව. ප්‍රතිඵල විදිහට කාබොක්සිලික් අම්ලයක් ලැබුණා. තුන්වෙනි එක මධ්‍යසාර සමග ප්‍රතික්‍රියාව. ප්‍රතිඵල විදිහට එස්ටරයක් ලැබුණා. අපි අන්තිම ප්‍රතික්‍රියාව ප්‍රාථමික ඇමීන සමග. හරි. ප්‍රාථමික ඇමීන සමග ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම අම්ල හේලයිඩයක් එකත් අර මූලික යාන්ත්‍රණයටම අනුව සිද්ධ වෙන එකක්. ප්‍රාථමික ඇමීන කියලා කියන්නේ අපි දන්නවා ඇමෝනියා වල H පරමාණු එකක් අයින් වෙලා ඒ වෙනුවට ආර්කාන් එකක් සම්බන්ධ වෙලා හැදෙන එක. එතකොට නයිට්‍රජන් කියන නාමත එක්සර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන නිසා මෙයාට නියුක්ලියෝෆිලික් එකක් විදිහට ප්‍රතික්‍රියා සඳහා සහභාගී වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු යාන්ත්‍රණය. මෙන්න නයිට්‍රජන් ගාව තියෙන අපි හිතමු පළවෙනියට මේ ප්‍රාථමික ඇමීනේ CH3NH2 කියන කෙනා මේක සරුගලයේ කාබන්ට දෙනවා. කාබන් ඔක්සිජන් අතර බන්ධනය ඔක්සිජන් ගේ පැත්තට ගැටෙනවා. චතුස්තලීය ව්‍යුහයක් තියෙන අතරමැදි ඵලය ලැබෙනවා. මේක සරුගලයේ කාබන්ට දෙනවා. කාබන් Cl අතර බන්ධනය Cl ගේ පැත්තට ගැටෙනවා. දැන් මේ නයිට්‍රජන් ධනාරෝපණයක් වෙනවා. ඒකට හේතුව මේ ප්‍රාථමික ඇමීනේ කියලා කියන උදාසීනයක් කෙනේ නයිට්‍රජන් කියන කෙනා ගාව තියෙන එක සරුගලයේ කාබන් වලට ලබා දුන්න ගමන් නයිට්‍රජන් ධනාරෝපණයක් ලැබෙනවා. මේක ස්ථායි කර ගැනීමට නම් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනය නයිට්‍රජන් ගේ පැත්තට කඩන්න ඕනේ. ඒ කියන්නේ HCl අණුවක් අයින් වෙනවා. ඊට පස්සේ ප්‍රතිඵලයේ විදිහට මෙන්න මෙයා ලැබෙනවා. CH3 මෙතන ද්විත්ව බන්ධන O මෙයා මෙතන තියෙනවා නයිට්‍රජන්ට H පරමාණු එකක් අයින් වුණාට තව H එකක් ඉතුරුයි. එයාට තව CH3 කාණ්ඩයක් ලැබිලා තියෙනවා. දැන් මොකද මේ සංයෝගය? අපි දන්නවා කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුව සඳහා NH2 කාණ්ඩයක් සහ R කාණ්ඩයක් බැඳුනොත් මෙයාට අපි කියනවා ඇමයිඩයක්. දැන් මෙතන තියෙන ඇමයිඩයක්ද? R තියෙනවා, C ද්විත්ව බන්ධනෝ තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, H පරමාණු එකක් තියෙනවා. හැබැයි මේක මෙන්න මෙතන එකත් H එකක් වුණොත් තමයි මේක ඇමයිඩයක් වෙන්නේ. හැබැයි මෙතන තියෙන H එකක් නෙමෙයි CH3 කාණ්ඩයක්. ඒ කියන්නේ R කාණ්ඩයක්. මෙන්න මෙයාලට අපි කියනවා. ඒ කියන්නේ මෙයාගේ පොදු ව්‍යුහය ගත්තොත් RC ද්විත්ව බන්ධන O N H එකයි මෙයාට R කාණ්ඩයක්. මෙයාලට අපි කියනවා ඇමයිඩයක් නෙමෙයි. ඇමයිඩයක් නම් මෙයා R කාණ්ඩයක් වෙන්නේ මෙයා H එකක් වෙන්න බෑ. ඒ ඇමයිඩේ ව්‍යුත්පන්නයක්. හරි. ඒ නිසා මෙයාලට අපි කියනවා ඇමයිඩ ව්‍යුත්පන්න. එහෙනම් ඇමයිඩ ව්‍යුත්පන්න හැදෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. R C ද්විත්ව බන්ධන O N එකයි මෙයත් R කාණ්ඩයක් වෙලා මෙයත් R කාණ්ඩයක් වුණොත් එහෙනම් මෙයාටත් අපි කියනවා ඇමයිඩ ව්‍යුත්පන්නයක් කියලා. එහෙනම් මේකද ලැබෙන ප්‍රතිඵලය අපි ලියුවොත් එහෙම සරලයි. මෙන්න මෙහෙම ලියාගත්තනම් හරි. CH3NH2 නේ H එකක් මෙතන ලියලා අනිත් H එක මෙතන ලියා ගන්නවා. මේ Cl කියන එක මේ H එක අයින් කරනවා. හරි. HCl අණුවක් අයින් කරනවා. එතකොට CH3 C ද්විත්ව බන්ධන O මෙයා ගිහිලා බැඳෙනවා නයිට්‍රජන්ට. එයාට CH3 කාණ්ඩයක් බැඳලා තියෙනවා. තව H පරමාණුවක් තියෙනවා. හරි. එහෙනම් මෙච්චරයි අපිට අම්ල හේලයිඩ් ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඉස්සර කතා කරා අම්ල හේලයිඩ් වලට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන ප්‍රතික්‍රියාවක්. නමුත් දැන් ඒක කතා කරන්නේ නැහැ අපි. හරි. එහෙනම් අපි සාරාංශගත කරොත් එහෙම අම්ල හේලයිඩ්
ද්‍රවීය සංයෝගයක් අන්තරණුක බලය විදිහට දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා. තාපාංකය කාබොක්සිලික් අම්ල වලට වඩා අඩු වෙනවා. ඒකට හේතුව කාබොක්සිලික් අම්ල හයිඩ්‍රජන් බන්ධන හදනවා. නමුත් මෙයාගේ බන්ධනයේ ප්‍රබලතාවය ඒ තරම් වෙන්නේ නැහැ. මෙයා ජල ද්‍රාවී වෙනවා. ආර්කාණ්ඩය විශාල වෙනකොට ජල ද්‍රාවී ස්වභාවය අඩු වෙනවා. මෙයාගේ ආම්ලික ස්වභාවය ගැන අපි කතා කරන්නේ. නිපදවන ක්‍රම එකයි තියෙන්නේ. ඒ තමයි කාබොක්සිලික් අම්ලයකට PCl3, PCl5, PBr3 කියන කට්ටිය දැම්මාම ප්‍රතිඵල විදිහට අම්ල හේරලියක් ලබා ගන්න පුළුවන්. එහෙම නිපදවා ගන්න අම්ල හේලයිඩ් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය තමයි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. අපි මෙතනදී නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වර්ග 4ක් කතා කරා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් ප්‍රබල භාෂ්ම සමග ප්‍රතික්‍රියාව, 2 ජලය සමග ප්‍රතික්‍රියාව, 3 පන්තිසාර සමග ප්‍රතික්‍රියාව, 4 ප්‍රාථමික ඇමීන සමග ප්‍රතික්‍රියාව. මේකට අදාළව පොදු යාන්ත්‍රණයක් තියෙනවා. මේ යාන්ත්‍රණය හොඳට බලාගන්න මේක එක්සෑම් එකට අහන්න පුළුවන් එකක්. අපි දන්නවා එක්සෑම් එකේදී අනිවාර්යෙන් යාලා යාන්ත්‍රණයක් අපෙන් අහනවා. සමහරකට මේක හරියට දන්නෙත් නැහැ. හරි.